ආයුබෝවන් සුබෝදෑසනක්. අද ජනවාරි 2 වෙනිදා අලුත් අවුරුද්දේ දෙවැනි දවස උදා වෙලා. එතකොට කොහොමද අවුරුද්ද අපි පිළිගත්තේ? කොහොමද අවුරුද්ද උදා වුණේ? අපේ රටේ ජනතාව මොනවද කළේ? ඊළඟට ලෝකයේ ජනතාව මොනවද කළේ? අපිට මේවත් අද දවසේ අවධානයට ලක් කරන්න පුළුවන් කාරණා. අතරේ සතියාන්ත ජාතික පුවත්පත් සියල්ලම පහේ අප සතුව තියෙනවා. ඒ පුවත්පත්වල මොනවද පළවන සුවිශේෂ වාර්තා කියලාත් බලන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ඉරිදා පත්තරේට එන්නේ නැහැ සාමාන්‍යයෙන් 31 රෑ මොකද උනේ ජනවාරි 1 වෙනිදා මොනවද ලෝකෙ සිද්ධ උනේ විශේෂ දේ කියලා. කොහොම වුණත් මේ මව්බිම පත්තරේ තියෙන කවි පෙළක් තියෙනවා අද මේ නව වසර පිළිබඳව සම්පාදනය කෙරුණු විශාලාභක ලකුණු සිව්දිගින් අරගත් හිස්තැනක් ඉතිරි කොට නික්මයයි අවුරුද්ද අලුත්තරු ලකුණක්ව සුබසිහින අරගත් මව්බිමට පැමිණෙන්න රට රැකෙන අවුරුද්ද කියලා තමයි මව්බිම ප්‍රාර්ථනා කරන්නේ. රට රැකෙන අවුරුද්ද මව්බිමට පැමිණෙන්න කියලා මව්බිම පුවත්පත ප්‍රාර්ථනයක් එකතු කරනවා 2022ට. මව්බිම කියනකොට ප්‍රාර්ථනා කරනකොට ලෝකය කොහොමද නවවසර පිළිගත්තේ කියලා අපි හොයලා බැලුවාම ඊයේත් අපි උදෑසන නවවසරට වැඩ අල්ලද්දි වැඩ පටන් ගනිද්දි කියපු කතාව තමයි නවසීලන්ත වැසියෝ ඕක්ලන්ඩ් නුවර වැසියෝ විශේෂයෙන් එහෙන් තමයි නවවසර උදාව මුලින්ම සැලවෙන්නේ නවවසර පිළිගත්ත කියලා සැලවෙන්නේ ඊපස්සේ ලෝකෙ විවිධ රටවල විවිධ කලාපවල විවිධ රටවල ජනතාව නවවසර 2022 පිළිගනු ලැබුවා. බලමු ලෝකෙ කොහොමද ඒ කටයුතු සිදු වුනේ කියලා දැන්. ලන්ඩනය සෑම වසරකම නව අවුරුදු උදාව භාරගනුයේ අතිශය දර්ශනීය ගිනිකෙලි සංදර්ශන වලින්. විශේෂයෙන් මධ්‍යම රාත්‍රියේ සිට බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් දසදහස් ගණනින් ලන්ඩනයට එක්රොක් වීම සෑම අලුත් අවුරුද්දකම සිදුවනවා. නමුත් මෙවර ජනතා සහභාගීත්වය අවම වූවා. ඒත් ශාන්ත පවුල් වාසන දෙව්මැදුරට ඉහළින් අහස වර්ණවත් වූයේ මේ අයුරිනුයි. Culture, colours and එසේම ග්‍රීන්විව් උද්‍යානයේදී අතිශය දර්ශනීය ඩ්‍රෝන සංදර්ශනයක්ද පැවැත්වුණා. සිඩ්නි ඔපෙරා හවුස් සහ වරාය පාලම් මත ගිනිකෙලි සංදර්ශන අතිශය සිත්ගන්නා සුළුයි. මේ සඳහා පුළුස්සා දැමූ ගිනිකෙලිවල ප්‍රමාණය ටොන් 6ක් පමණ වුණා. ප්‍රේක්ෂක සහභාගීත්වය අවම වුණත් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ අපූරු ගිනිකෙලි සංදර්ශනය ලෝපුරා ජනතාවට දැක ගැනීමේ අවස්ථාව උදා වුණා. නවසීලන්තයේ ජනප්‍රිය ඕක්ලන්ඩ් ස්කයි කුළුණේ ගිනිකෙලි සංදර්ශන මෙවර පැවැත්වුණේ නැහැ. නමුත් සමහර නගර තුල අතිශය දර්ශන ආලෝක සංදර්ශන පවත්වනු ලැබුවා. නවසීලන්ත අගමැතිනිය ජෙසින්ඩා අර්ඩන් ලෝකයටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළ ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස 2022 පිළිගත්තා. Happy New Year everyone. උතුරු කොරියාවද නව අවුරුද්ද පිළිගත්තේ දර්ශනීය ගිනිකෙලි සංදර්ශනයකින්. සියලු දෙනාටම මුහුණු ආවරණ අනිවාර්ය කර තිබුණා. 경치의 축포가 터져오르고 있습니다. 위대한 단일 용도 따라 우리식 사회주의의 새 승리에 대한 자신심. හොංකොං හිද ආලෝක සහ ගිනිකෙලි සංදර්ශනයක් පැවැත්වුණා. 2018 වසරෙන් පසු ප්‍රථම වතාවටයි හොංකොං හිදී නව අවුරුදු උදාවක් සමරනු ලැබුවේ. ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වූ සංගීත සංදර්ශනයක් පැවැත්වුණා. චීනයේ ෂැන්හයිහි සුපුරුදු ආලෝක සංදර්ශනය සීමා කර තිබුණා. සාමාන්‍යයෙන් ලක්ෂ 2-3ක ජනතාවක් එකතු වන මෙම අවස්ථාවට මෙවර සීමා කිරීම ක්‍රියාත්මක වුණා. සාමාන්‍යයෙන් නව වසර පිළිගැනීම සඳහා බෞද්ධ විහාරස්ථානවල ආගමික වතාවත් පැවැත්වෙනවා. මෙවර අන්තර්ජාලය ඔස්සේ තායිලන්ත ආගමික වතාවත් පැවැත්වුණේ. ජපාන ජනතාවද යම් නිදහසක් තුළ අලුත් අවුරුද්ද පිළිගත්තා. ගිනිකෙලි සංදර්ශන වලින් ටෝකියෝහි අහස වර්ණවත් වුණා. ඉන්දියාවේ බොහෝ සැමරුම් තහනම් කර තිබුණා. එක්සත් අරාබි එමිරාජයේ බර්ජ් ඛලිෆා අහස වර්ණවත් වූ අයුරුයි මේ.
රුසියාවේ සාමාන්‍යයෙන් සැමරුම් පවත්වනු ලබන්නේ මොස්කව් රතු චතුරස්‍රයේයි. එහෙත් රතු චතුරස්‍රය ජනතාවට වසා දමා තිබුණා. නමුත් ගිනිකෙලි සංදර්ශන වලින් අහස ආලෝකවත් වුණා. ග්‍රීසිය, ස්පාඤ්ඤ, ජර්මනිය, ප්‍රංශයද විවිධ සීමා යටතේ වුවද අලුත් අවුරුද්ද ගිනිකෙලි සහ විදුලි ආලෝක ධාරා මැදෙහි පිළිගත්තා. අපි දැක්කේ ලෝකෙ ලස්සනට 2022 පිළිගත්ත හැටි වසංගත තත්ත්වයක් මැද වුවත් ලෝකයේ බොහෝ රටවල 2022 නව වසර එලෙස පිළිගෙන තිබුණා, සමරමින් තිබුණා. ඒ කටයුතු තාමත් සමහර සමරුම් වෙන බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. මේ අතරේ 2022 සමරන්න ලැබෙන මේ දුක් කරදර බොහෝ දේ නිමා වෙන නව වසරක් කියලා අපේ රටේ බොහෝ දෙනා එකිනෙකාට සුබ පතා ගත්තා. අපි දැක්කා. ඒ වගේම අපේ රටේ ආගමික ස්ථාන ජනයාගෙන් පිරී ගිය ආකාරයක් දකින්නට ලැබුණා. මේ පවත්න තත්ත්වයේ මැදවත් බොහෝ දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින් මේ අවස්ථාවලට සහභාගී වෙනවා. ඇතැම් දෙනා ඒවා සැලකිල්ලට නොගෙන කටයුතු කරන ආකාරයත් මේ දෙයන්ෂෙම දකින්නට ලැබුණා. කෙසේ වෙතත් මහනුවර දළදා මාලිගාව, ඒ වගේම අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ, රුවන්වැලි මහ සෑරදුන්, ඊළඟට ගත්තහම කතරගම පුදබිම මේ ආදී පූජනීය ස්ථානවල බොහෝ සෙයින් සදහැවතුන්ගෙන් පිරී ගිය ආකාරයක් දකින්නට ලැබුණා ආගමික චාරිත්‍රානුකූලව නව වසර පිළිගැනීම සඳහා. ඒ සමගම මේ නව වසර පිළිබඳව කතා කරනකොට ඊළඟට අවධානය යොමු වෙන තව කරුණක් තියෙනවා. ඒ තමයි නව වසර පිළිගැනීමේදී මොනවද වෙලා තියෙන අනතුරුදායක තත්ත්වයන් කියලා. අපේ රටේ ඒ තත්ත්වයන් සැලකීමට ගැනීමේදී ගිය වසර හා ඇතැම් අනෙකුත් වසර හා සැසඳීමේදී සාපේක්ෂව බැලුවාම ඉහළ යාමක්, ඒක ලොකු ඉහළ යාමක්, 52%ක වර්ධනයක් අනතුරුවල පෙන්눔 කරන බව තමයි සෞඛ්‍ය අංශ විමසීමේදී අපට දැනගන්නට ලැබෙන්නේ. 31 වෙනිදා පස්වරුවේ සිට ඊයේ පළවෙනිදා පස්වරුව දක්වා ගෙවී ගිය 24 පැයක කාලවකවානුව තුල අනතුරු 156ක් වී ඇති බව වාර්තා වෙනවා. ගිනිකෙලි අනතුරු එහෙමනම් 4ක් විතර වාර්තා වෙන්නේ. බොහෝ ඒවා මහමග අනතුරු, නිවෙස්වල සිදු වූ අනතුරුත් තිබෙනවා. අනතුරුදායක සිදුවීම් වල වැඩිවීමක් දකින්නට ලැබෙනවා. අපි ආවෙත් විවිධ වූ අනතුරු මැද තමයි ගෑස් අනතුරු මේ ආදී විවිධ අනතුරු මැද අනතුරුදායක කාලයක් තමයි ගෙවමින් ආවේ. ඉදිරියත් එසේ නොවේවා කියන ප්‍රාර්ථනා තමයි හැම විටම අපේ සිත් තුළ තිබෙන්නේ. ඒ සමගම අලුත්ින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳවත් සෞඛ්‍යංශ නිරන්තර අවධාරණයට ලක් කරමින් අවධානයට ලක් කරමින් ඉන්නවා ජනතාවගේ. ඒ අනුව මංගල සාද ඇතුළු යම් යම් ප්‍රිය සංഭാෂණ සඳහා අවමංගල්‍ය අවස්ථා සඳහා මේ පනවා ඇති අප ප්‍රවෘත්ති තුලින් අසන දකින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අවනතව ඒ අනුව කටයුතු කරන්න කියලා ජනතාවගෙන් බොහෝ ඕනෑකමින් ඉල්ලන බවයි සඳහන් වෙන්නේ. දැන් මේ වන විට ලෝකයේ තත්ත්වය ගත්තොත් එහෙම ෆ්ලොරෝනා කොරෝනා සහ ඉන්ෆ්ලුවෙන්සා එකට එකතු වෙච්ච ෆ්ලොරෝනා තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇති බවටත් සෞඛ්‍යංශ අනතුරු අංගොමින් ඉන්නවා. ඊශ්‍රායලයේ කාන්තාවක් ගැබිනිමවක් මුණ ගැසෙනවා මේ ෆ්ලොරෝනා තත්ත්වයට පත්වෙච්ච. මේ දෙකම එකට ආසාදනය වෙනවා කියන්නේ ලේසි පාසු තත්ත්වයක් නෙවෙයි. අපේ රටේ අපිට පහුගිය කාලේ දකින්න ලැබුණා විවිධ විශේෂ තත්ත්වයන්. එක පැත්තකින් කොවිඩ් ආසාදනය වෙනවා, එකම ඩෙන්ගු. මේ ආදී තත්ත්වයන් අපිට දකින්නට ලැබුණා. ලෝකයේ මෙවැනි තත්ත්වයක් වාර්තා වෙන්නේ පළවෙනි වතාවට කියනවා කොරෝනා සහ ඉන්ෆ්ලුවෙන්සා එකට වාර්තා වෙන ෆ්ලොරෝනා තත්ත්වයක් පිළිබඳව ලෝකය දැන් අවධානය යොමු කරමින් ඉන්නවා. ඊළඟට අපි බලමු දැන් මේ උදා වුණු වසර වෙනුවෙන් අපේ ආගමික නායකත්වය, ඒ වගේම රාජ්‍ය නායකත්වය, දේශපාලන පක්ෂවල නියමුවන් ජනතාවට මොනවද දෙන පණිවුඩ සුභාශිංසන ගෙන එන්නේ කොහොමද? ඊයේ පත්තරවල යම් යම් සටහන් පළ වෙලා තිබුණා. නමුත් ටිකක් වැඩි විස්තරත් එක්ක අපට ප්‍රවෘත්ති වාර්තා වෙනු පුටාගෙන දැන් මේ පණිවුඩ වලට අවධානය දෙන්න පුළුවන්කම තියෙනවා. කරදර කම්කටොළු රාශියකට මුහුණ දීපු වර්ෂයක් තමයි ගෙවී ගිය වර්ෂේ. ලබන්නා වූ වසර ඒ සියල්ලෙන්ම නිදහස් වෙලා සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම පක්ෂයක්, හැම ජාතියක් අපි එකවන් නැගී මේ රට ගොඩ ගැනීම, මේ මහා වැටි තිබෙන ප්‍රපාතයෙන් නැගිටීමට අපි මේ අලුත් අවුරුද්දේ උත්සාහ ගන්න ඕනේ. අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙන මේ මොහොතේදී විශේෂයෙන්ම 2021 වසර තුල
අපේ රටේ ජනතාවට අත්විඳින්නට සිදුවෙච්ච නොයෙකුත් කරදර අමාරුකම් පහු වෙලා ඒවා නැති වෙලා 2022 වසරේදී ඔවුන්ට වඩාත් සතුටින් ජීවත් විය හැකි වාතාවරණයක් පරිසරයක් අපේ රට තුලත් ලෝකයේ තුලත් නිර්මාණය වේවා කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ මේ නව වසරට. උදා වූ 2022 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන එක් කර තිබෙනවා. අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බව සිය විශ්වාසය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උදා වූ 2022 නව වසර වෙනුවෙන් සුභාශිංසන නිකුත් කර තිබෙනවා. ජීවිතයේ දුෂ්කර අත්දැකීම් වලින් පන්නරේ ලැබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි. වසංගතය හමුවේ ඒ කිසිදු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවෙමින් සංවර්ධන අරුණළු අකණ්ඩව රටටම විහිදුවාලීම රජයේ අනාගත අපේක්ෂාව බව එම සුබපැතුම් පණිවිඩයේ දැක්වෙනවා. මේ තීරණාත්මක තත්ත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ කරා වැටුණු තත්ත්වයෙන් රට ගොඩනැගීම බවත් යලි යලිත් අවධාරණය කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 වසරට සුබපැතුම් එක් කරමින් පෙන්වා දෙන්නේ. උදා වූ 2022 වසරට ජනතා විමුක්ති පෙරමුණද සුබපැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා. කලක් තිස්සේ වර්ධනය වෙමින් ආ ධනවාදී සමාජ ක්‍රමයේ අර්බුදය මේ වන විට එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. නව ලිබරල් උපාය මාර්ගය තුළ පවත්වාගෙන ආර්ථික ක්‍රමය මුළුමුණින්ම බිඳ වැටී තිබේ. මිය කිය මලකුණක් වූ ලාංකේය ධනවාදයේ දුගද මේ වන විට ජන ජීවිතයේ විවිධ ගැටලු මගින් ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇත. එය සුවඳ විලවුන් ගැල්වීම මගින් පැතිරීම නවතාලිය නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. එලෙස ආගමික නායකත්වය විශේෂයෙන් මහානායක ස්වාමින් වහන්සේලා අනුනායක ස්වාමින් වහන්සේලා එවැගේම කොළඹ අගරාධ ගුරු අතිඋතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් වහන්සේ ඊළඟට ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා සහ ජනතා විමුක්ති ප්‍රමුඛ නායකතුමාගේ සුභාශිංසන සහ නව වසරට ගෙනෙන පණිවුඩ ජනතාව වෙත අපි එලෙස ගෙන ගියා වගේම අද මව්බිම පත්තරේ බලද්දී තියෙනවා අසුබ වසරක් සුබ කරන හැටි අනුර කියයි කියලා අනුර දිසානායක ජවිපේ ජාතික ජන බලවේගයේ නායකතුමාගේ තව කතාවක් තව පණිවිඩයක් අද අපට දකින්නට පුළුවන් මේ මව්බිම පුවත්පතේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් එහි සභාපති වජිර අබේවර්ධන මහත්මයා මෙහෙම කියනවා. වැටුණු අලියා ගොඩ ගන්න එජාපේ නව සැලසුම පිළිබඳව ඔහු යම් යම් කරුණු හෙළි කරමින් සැලසුමක් කිව්වම ඔක්කොම හෙළි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙහෙම සැලසුමක් තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. එජාපේ අද මේ තියෙන තැනට පත්වේවි කියන පුරෝකථනයක් එදා දුර දකිමින් විජේවීර මහතා කළ බවටත් ඇතුල්පිටු වාර්තාවක් අපට දකින්නට ලැබුණා. අපි ඉදිරියේදී බලමු ඒ ගැන. කෙසේ වෙතත් ඒ අතරේ අපට තව වාර්තාවක් දකින්නට ලැබුණා. දැන් අගමැතිතුමාගේ සුබ පැතුම නම් අපි ඉදිරිපත් කළා. ඒ වගේම දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙනවා අගමැති ධුරයෙන් විශ්‍රාම යන්නේ නැහැ කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. මොකද එහෙම රාවයක් පහුගිය දිනවල පැතිර ගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් පමණක් නෙමෙයි දේශපාලන නිවත්වන්නට සූදානමක් ඇති බවට එයට ප්‍රතිචාර එතුමාම දක්වනවා. ඊට පෙර විවිධ මැති ඇමතිවරු එහෙම මේට ප්‍රතිචාර දක්වනවා අපට දකින්නට පුළුවන්කම තිබුණා. ඒ අතරේ ජනාධිපතිතුමා අගමැතිතුමා කතරගම පුදබිමට ගිහින් නව වසරට ආශිර්වාද ලබා ගත්තා. අපි ඒ අවස්ථාව බලමු. සරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කිරිවෙහෙර වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිරිපිට භූමි පරිශ්‍රයේ සුදු හඳුන් පැලයක් රෝපණය කිරීමටද ජනාධිපතිවරයා සහභාගී වුණා. කිරිවෙහෙර සිට රුහුණු කතරගම මහා දේවාලය වෙත ගමන් කළ ජනාධිපතිවරයාට දෙපස සිටි මල් අලෙවිකරුවන් මල් පිරිනැමීම විශේෂ සිදුවීමක් වුණා. එමෙන්ම පූජා භූමියට රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. ඓතිහාසික කතරගම මහා දේවාලයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස පැවති සෙත් පිරිත් සජ්ජායනයේ ශ්‍රවණය කිරීමටද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා.
වුණා. මේ අතර රුහුණු කතරගම මහදේවාලයේ මැණික්ගඟේ නව පිවිසුම් ප්‍රාකාරය ඉදිකිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඉදිකිරීම වෙනුවෙන් මුල්කල තැබීම ජනාධිපතිවරයා අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම රුහුණු කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමීව සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය මගින් ට්‍රැක්ටර් රථයක් සහ විදුලිය මගින් ක්‍රියා කරන රථයක් රුහුණු කතරගම මහදේවාලයට පරිත්‍යාග කිරීමද සිදු කළා. මැණික්ගඟට බැහැර වන කැලිකසල සහ ඝන අපද්‍රව්‍ය එකතු කිරීම සහ පරිසර හිතකාමී ආදර්ශන ව්‍යාපෘතියක් ලෙස යොදා ගැනීමට මෙම රථ ජනාධිපතිවරයා බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාට භාර දුන්නා. ගල්මුල් මැද මලුත් හම්බුණා ජනාධිපතිතුමාට. අපි දැක්කේ කතරගමදී ඒ තත්ත්වය සිදුවීම්. ඊළඟට කතරගම පුදබිම ආශ්‍රිතව සිදු කරන යම් වැඩපිළිවෙළවලටත් ජනාධිපතිතුමා ඊළඟට චමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිස සහභාගී වෙනවා දකින්නට ලැබුණා. ඒ අතරේ මේ අගමැතිතුමා පහුගිය දිනවල ගිය තිරුපති ගමනට යොදාගත්තු ජෙට් එක ගැන සෑහෙන කතා කරනවානේ. අපි ඉදිරියේදී මේ පිළිබඳ විස්තර ඇතුව වාර්තාවක් ගේන්නත් සූදානමින් ඉන්නවා. ඊට පෙර දැන් මේ නායකත්වයේ කොහොමද වසර පිළිගත්තේ, ජනතාවට දීපු පණිවිඩ අපි ඔක්කොම ඇහුවා බැලුවා. ජනතාව නායකත්වයට මොකද කියන්නේ? ජනතාව රටේ පාලනයට මොකද කියන්නේ? රට ගෙනියන ඇත්තන්ට මොකද කියන්නේ? ජනතාව ඉන්නේ මොන වගේ තැනකද මේ උදා වුණු නව වසරේ? ඊයේත් බොහෝ තැන්වල ගෑස් පෝලිම්, භූමි තෙල් පෝලිම් තිබුණු බව දකින්නට දැනගන්නට ලැබුණා. පළවෙනිද ජනතාවට මොකද හිතුනේ කියලා අපි දැන් බලමු. අද දිනයේත් ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල ඉන්න සිදු වෙලා. මේ ගල්ල ප්‍රදේශයේ ජනතාව ගෑස් පෝලිම්වල සිටි ආකාරයයි. දෙන්නේ නැත්තම් මේ මගුල නොදී ඉන්න ඕන එක්ක. වහලා දාන්න ඕන. මේ අපි පෝලිම් වල අද දවල්ට පොසම්බල් බතුවක් කන්න මිරියන්නේ. ඡන්දය අරන් ගියේ මහ ජනතාවගෙන්නේ. මේ 4 වෙනි දවස. මිනිස්සු උදේට එනවා ආයි හැන්දෑවට යනවා. දවසට ගෑස් සිලින්ඩරේ ගේන්න උදේට 150ක් දෙනවා, හවසට 150ක් දීලා සිලින්ඩරේ දැන් දවස් 4ක් තිස්සේ යනකොට 1200යි. එක්කෝ කඩේ බෝඩ් එක දාන්නවනේ කෙලින්ම අද ගෑස් එන්නේ නැහැ කියලා. මුන් ඡන්දය අරගෙන මුන් සැප විඳිනවා, අපි දුක් විඳිනවා. කොළඹත් ප්‍රදේශ කිහිපයක ගෑස් පෝලිම් අද දක්නට ලැබුණා. අද ඉන්නලු ගෑස් එක. අපි පිටල බලාගෙන ඉන්න පොඩ්ඩක්. මිනිස්සු කවුනේ ඉතින් 9 මාට ආවේ. මේ දෙපාරකයි එලා ගියා. රජේ මීට වැඩිය මහ ජනතාව ගැන බලන්න ඕනේ. පිස්සු බල්ලා වගේ කරගෙනවා ගෑස් ගන්න මිනිස්සු මේ එම වෙනකොට මහජනයා කොහොමද කන්නේ? අපි වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් මේ රටේ හදනවා නම් මම හිතනවා ඒක තමයි සාධාරණ හොඳම ක්‍රමය. අද ත්‍රිවිල් එකේ 8ක් වටවන් ගියා. ගෑස් ඒ කොහොමද අරයින්නේ? මේකල එකයි ඉෂු කරනවද? මේ ආණ්ඩුව පත් කරන්න රෙදි හදුවනේ කට්ටිය. දැන් ඔය රෙදි හදපු කට්ටිය ඔක්කොම කියනවා අපිට. ආණ්ඩුව වෙනස් කරන්නත් ඒගොල්ලන් නම් මැදිහත් වෙන්න ඕනේ. වෙන මේගොල්ලන් පෙරලන්නවත් එලවන්නවත් කරන්න බෑ. එක්ක බලහත්කාරයෙන් නැත්තම් අමුදා පාලනයක් කරා මෙයා ලොක්කන. මේ අතර ඉදිරි සති 3 ඇතුළත ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අපි ගෑස් නිකුත් කිරීම දිගටම සිද්ධ කරනවා. මම කිව්වා වගේ ගෑස් සිලින්ඩර් 40000ක් පමණ මේ වන විට දවසකට නිකුත් කරනවා. අතර මේ ප්‍රමාණය දිනෙන් දින වැඩිවීම ඉදිරි දවස්වලදී ඔබට දකින්න පුළුවන්. සිලින්ඩර නිකුත් වෙනවත් සමගම ජනතාවට ඒ පොලිමේ ඉන්න වෙන කාලය අඩුවීම නිරීක්ෂණය කරන්න අපිට ලැබේවි. උපරිම වුණොත් තව සති 3ක් මේ තත්ත්වය පවතින්න පුළුවන්. නමුත් ඒ සති 3ට කලින් බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න වලට විසඳුම්, මේ කියන්නේ අවශ්‍ය ගෑස් බෙදා හැරීම අපිට කරන්න පුළුවන් වෙයි කියලා. මම දැක්ක ඔය ලිට්‍රෝ සභාපතිතුමා හැමදාම ඇවිල්ලා බයිලා ගන්නා මීඩියා වලට. බයිලා ගන්න දෙයක් නැහැ සභාපතිතුමාට. මේ ගෑස් ටික නියමිත විදිහට සපයන්න ඕනේ. ඒ වගේම සපයන ගෑස් ප්‍රමිතියෙන් සපයන්න ඕනේ. එහෙම නැත්නම් තමුන්ට තනතුරු දාලා යන්න පුළුවන්. ගෙවල් ගිනි ගන්නවා. ගෑස් එක ගෙනියන්න අවුවේ කර වෙනවා. මිනිස්සු විශාල ප්‍රශ්නකින් ඒ නිසා මම ඉතාමත් ගෞරවණීය ඉල්ලනවා ඔය සභාපතිතුමා වාම ඉල්ලලා අස්සලා ගෙදර යන්න. එහෙම නැත්නම් ගෙදර අරින්න ඕනේ. ජනාධිපතිතුමන් අපි ඉල්ලා සිටිනවා. අපි දැක්කා ඒ සැබෑ තත්ත්වයත් එක්ක රාජ්‍ය ඇමතිවරයෙක් ලංස ඇමතිවරයා ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේ නිලධාරීන්ට කරන්න බැරි නම් යන්න, එහෙම නැත්නම් මෙවුන්ව ගහලා එලවන්න ඕනේ කියලා. අපිට අහන්න තියෙන්නේ ඇමතිතුමාගෙන්, ඇමතිතුමනි දැන් නිලධාරීන්ද මේකට වග කියන්න ඕනේ. ලිට්‍රෝ සමාගම කියලා කියන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන 100% රජයේ ආයතනය
සම්බන්ධ සමාගමක්. මේක නිලධාරීන්ගේ ඔළුවේ දාලා නිලධාරීන්ව විතරක් මේකට හිර කරන එක විතරක් නෙමෙයි මේකට අනුබල දීපු මේවට උපදෙස් දීපු මේවා සංයුතිය වෙනස් කරන්න කියලා ඒකට නායකත්වයේ දීපු දේශපාලන නායකයෝ ඒගොල්ලන්වත් වග කියන්න ඕන. තවමත් ගෑස් පිපිරීම් ප්‍රදේශ ගණනාවකින් වාර්තා වෙමින් තිබෙනවා. පොළොන්නරුව බැඳිවැව සමුද්‍රාගම ජයන්තිපුර ප්‍රදේශයේ නිවසකද ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබුණා. ගෑස් එක ගෙනල්ලා සති දෙකක් වෙනවා. මේ ලිප ගෙනල්ලා මාස 11යි. තංගල්ල මැද කැටිය ප්‍රදේශයේ නිවාස දෙකක ගෑස් උඳුන් දෙකක් පුපුරා ගොස් තිබුණේ මෙලෙසින්. නවවසරක් කෙනකොට රතිඤ්ඤ තමයි පුපුරන්නේ. හැබැයි අපේ රටේ සමහර ගෙවල් වල ගෑස් ලිප් තමයි පිපුරුවේ. ඉතින් ඒ ගැන අපි අවසාන වශයෙන් දැක්කේ කොහොම වුණත් ඔන්නෝම තමයි ජනතාවගේ අදහස් බොහෝ දෙනෙකුගේ අදහස් වලට අපි හුම්කන් දුන්නා. විවිධ මතයතර තිබුණා. මේවා හොඳ පණිවිඩ කියලා අපි විශ්වාස කරනවා. තීන්දුව తీරන ගන්න රට ගෙනියන ඇත්තන්ට අවධානයට ලක් කරන්නයි අපි ඉදිරිපත් කරන්නේ. යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ විවිධ වාර්තා එක්ක අලිත් අපි මුණ ගැසෙමු. අපි නැවත පත්තරවලට අවධානය දෙමු. දැන් අද මව්බිම පත්තරේ එහෙම බලනකොට චීන පොහොර මකරා කැබිනට්ටුවෙන් රිංගවන්නේයි කියලත් ප්‍රධාන සිරස්තලයේ දකින්න පුළුවන්කම තියෙනවා. තාම මේ චීන පොහොර නැවේ කතාව අවසන් වෙන්නේ නැති පාටයි. කොහොම හරි මේ නැවට ගෙවන්න වෙන මුදල ගෙවන්න වෙන බව බොහෝම පැහැදිලි. ඒකට වෙනත් අර්ථකථනයක් කෘෂිකර්ම අමාත්‍යවරයා දෙන්න පහුගිය දිනවල උත්සාහ කළා. මේ කොහොමටත් අපි ඊළඟට මේ වෙනුවට තොගයක් ලැබෙනවා. මේ ගන්න පෝරවලට තමයි අපි සල්ලි ගෙවන්නේ කියලා. හැබැයි මේක වන්දියක් විදියට ගන්නවා නම් එය වෙන්නේ කොහොමද? ඒක ඊළඟට පැන නගින බරපතල ප්‍රශ්නයක්. ඒ අතරේ අපි පත්තරේ තවදුරටත් බලද්දි මේ වසරේ සටන දැඩි කරනවා කියලා සමගි ජනබලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබ බණ්ඩාර මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ගම්මන්පිල තෙල් ටැංකිවල බලය අල්ලයි කියලා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ රුවද සහිතව වාර්තාවක් අපට දකින්න පුළුවන්. හැබැයි මේ ඇල්ලිල්ල වංචාවක් කියලා තමයි අනිත් පැත්තෙන් කියන්නේ. මේ බොරුවක් මෙතුතුමා කියන්නේ කියලා. දෙවෙනි ඉරිදා සංග්‍රහයේ තියෙනවා හොඳම තෙල් ටැංකි 14 වසර 50කට ඉන්දියාවට එළිදරව්ව ඇමති තහවුරු කරයි කියලත් තවදුරටත් වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ මේ තෙල් ටැංකි සම්බන්ධව නම් විවිධ වාර්තා අපට මුණ ගැසෙවි. කෙසේ හෝ වේවා උදේ ගම්මන්පිල ඇමතුමා නම් කියන්නේ මේ වසරේ නව වසරේ ජනතාවට දෙන්න පුළුවන් හොඳම පණිවිඩයක් විදියට මේ අසුබ දේවල් රැසක් බැද සුබ පණිවිඩයක් විදියට මේ තෙල් ටැංකි අපට අපේ පාවිච්චියටම ලැබෙන ප්‍රමාණය ගැන සඳහන් කරමින් ඔහු අදහස් දක්වනවා. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කොහොමද? ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් එකත් එක්ක එකේ මේ ගනුදෙනුව කොහොමද වෙන්නේ? 50%ක කොටස් අපේ රට ලැබිලා 49ක් IOC සමාගමට ගිහිල්ලා යනුව පරිපාලනීය අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි සමාජිකත්වයක් අපට ලැබිලා බලය අපට ලැබිලා මේ විදිහට තමයි අපි කටයුතු කරගෙන යන්නේ. මේ බොහොම අපට වාසහගත කනුදෙනුවක් විදිහට පෙන්වා දෙන්නට උත්සාහ කළාට බොහෝ පාර්ශව වලින් කියන කතා ඇහුවාම නම් මේක අපට වාසියක් වේවිද කියන ප්‍රශ්නයත් පැන නගිනවා. කෙසේ වෙතත් මේ කතා කරමින් ඉන්නේ අපි කටයුතු කරමින් ඉන්නේ පහුගිය කාලේ ඉන්දියාවට ලබා දුන්නු පහුගිය රජයන් විසින් ඉන්දියාවට පවරා දීපු තෙල් ටැංකි ගැන බවත් අප මතක තබා ගත යුතුයි කියලා විශ්වාස කරනවා. ඖෂධ සංස්ථාවෙන් බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව කියන ඩොලර් ප්‍රශ්නය පාදක කරගෙන ඖෂධ නිෂ්පාදනයටත් බලපෑම් එල්ල වෙලා තියෙනවා කියලා තමයි ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරන්නේ. ඊළඟට අපි අනිකුත් කාරණා නම් බොහෝ ඒවා උපුටා ගත්තා. ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ තියෙනවා බඩු ගන්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක් ආහාර සහ බෙහෙත් ආනයනයට තමයි මේ මුදල් යොදවනවා කියලා සඳහන් වෙන්නේ. මෙන්න ලංකාදීප පුවත්පතාද ප්‍රධාන සිරස්තලයේ සපයා ඇති ආකාරයේ කාරණාවට අදාළව ඊළඟට පොහොර සමාගම් 11කට කෝටි 150ක සන්තෝෂමක් විගණනයෙන් පරීක්ෂණයක් කරනවා කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳව පෝර ගොවීන්ට නැති වුණාට පෝර ප්‍රශ්නයක් ඇති වුණාට පෝර සමාගම් 11කට කෝටි 150ක සන්තෝෂමක් දීපු පුවතක් නම් අපිට මේ විදිහට අහන්න ලැබෙනවා. තාම මේ පොහොර ප්‍රශ්නය නොවිසඳීම එක්ක ඉදිරි කාලයේදී ආහාරවල හිඟමතු වීම වළක්වන්න බැහැ කියලා සමස්ත ලංකාව ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න මහත්මයාත් ප්‍රකාශ කරනවා ඊ අපට දකින්නට ලැබුණා. ඊළඟට
දිවයින ඉරිදා සංග්‍රහය ගෙන එන වාර්තා අතර තියෙනවා භාණ්ඩ පෝලිම් තවදුරටත් ඩොලර් රවුල මේ වසරෙත් ඒ කියන්නේ නව වසරෙත් ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ උපුටා දක්වමින් සඳහන් කරනවා ලොකු ලුණු සම්පූර්ණයෙන්ම පිටරටින් ගේන්න වෙයි. ගොවින් එහෙම ප්‍රකාශ කරලා තියෙනවා බීජ හිගේ හා රසායනික පොහොර හිගේ හේතුවෙන් නව වසරේදී මෙරට ලොකු ලුණු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ආනයනය කිරීමට සිදු වෙතයි ගොවින් පවසනවා කියලා 31 වෙනිදා මැදියම් රැයේ ඉඳලා ආනයනික ලුණු අර්ථාපල් සඳහා පනවා තිබූ බද්ද අඩු කරනු ලැබුවා. එවැනි තත්ත්වයන් තමයි අපට දකින්න කියවන්න තියෙන්නේ මේ අද දවසේ පුවත් වාර්තා තුල. මෙන්න ඒ කාරණා දිවයින වාර්තා කර ඇති ආකාරය. ඊළඟට අපිට සිළුමිණ බලද්දී පොලිසියට ඔම්බුඩ්ස්මරුන් පත් කිරීම පිළිබඳව දුක්ගන්නාරාලල පත් කිරීම පිළිබඳව වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. පොලිස් නිලධාරීන්ට රාජකාරී කටයුතුවලදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ පෞද්ගලික ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් පිළියම් යෙදීමේ අරමුණින් පොලිස් ඔම්බුඩ්ස්මන්වරුන් දුක්ගන්නාරාලල පත් කිරීමට තීරණය කර තිබෙනවා කියලායි වාර්තාවෙන් පසුගියදා තිරුක්කෝවිල් පොලිසියෙන් ඇහුණු ඛේදවාචකයේ එහෙම මේට බොහෝ සෙයින් හේතු වෙන්නට ඇති කියලා. නමුත් මේක ශනික තීරණයක් නොවන බවත් පොලිසිය කියනවා. කාලයක් තිස්සේ යම් යම් තත්ත්වයන් නිරීක්ෂණය කරලා තමයි මේ දුක්ගන්නාරාල තනතුරු පත් කරන්නේ කියලා. මොකද පොලිසිය බොහොම පීඩනයකින් ඇතමුන් පොලිසිය තුල රාජකාරී කරන බවට වාර්තා වීමත් එක්ක තිරුක්කෝවිල් පොලිසිය යකා නැටු සැරයන් පිළිබඳව තවදුරටත් වාර්තා අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ අතරේ පිළිපනින යකඩයක්කු පිළිබඳවත් අද සිළුමිණ වාර්තාගෙනදී ඊයේ කැලණිය වනවාසල ප්‍රදේශයේ වෙච්ච දුම්රිය අනතුර පිළිබඳව අද පත්තරවල නැති වුණා තව මතක් කරන්නට ඕනේ. හැම විටම බොහොම සැලකිල්ලෙන් දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කරද්දී කටයුතු කිරීමේ වැදගත්කම රියතුරු මහත්තුරුන්ට ඒ වගේම බීමතින් රිය ධාවනය නොකිරීමේ වැදගත්කම මේ සිද්ධියට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් පහුගිය අනතුරු වලට බොහෝ සෙයින් ඒවා හේතු වෙලා තියෙන නිසා සහ නිදිමතේ රිය ධාවනය මේ ආදී කාරණා පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න කියලා ඔබට තියෙන ලෙන්ගතුකමට අපි සිහිපත් කරනවා. මෙන්න සිළුමිණ අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරලා තියෙනවා. ඊයේ වෙච්ච අනතුර දුම්රිය අනතුරේ දසුන් අපට දකින්නටත් පුළුවන්කම තිබෙනවා. මේවා නැවත නැවත පෙන්වන්නෙත් මෙවැනි අනතුරු නොවන්නට වග බලා ගැනීම ඉතාම වැදගත් වෙන නිසා. මොකද දුම්රියත් මේ නිසා අවධානමකට ලක් වුණා. දුම්රියටත් හානි සිදු වුණා. දුම්රිය මගින් කලබලයටපත් වුණා. මොකද ගිනි ගැනීමක් දුම්රිය සිදු වේවි කියලා නිසා හානිකට ජනතාව දුම්රියෙන් බස්සවන්න කටයුතු කරා. ගිනිගත්තු රථය සහ මේ ගින නිවන්න එකතු වුණු බොහෝ දෙනා යොහුසුලව කටයුතු කරනු ලැබුවා. අපි බලමු මේ සිද්ධිය දැන්. අද දහවල් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටි අනතුරක් සිදු වුණා. කංකසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරත් සමග මෝටර් රථය ගිනිගෙන තිබෙනවා. මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරටපත් මෝටර් රථය අපරීක්ෂාකාරීව හරස් මාර්ගය ඔස්සේ ධාවනය කිරීමට තැත් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි කැලණිය පොලිසිය පවසන්නේ. මේ කෝච්චිය එනවා හරිය ඉඳන් මම මේ මැද පීල්ල හිටියේ. ඒ පාර හරිය ඉඳන් ආව කාර් එක සුදු පාට කාර් එක. ඇවිල්ලා මෙහෙම කාර් එක එකපාරට මෙහෙම දැම්මා. දාපුවම කාර් එකේ සයිඩ් එකේ වැදිලා මෙහෙම කෝච්චියට ඇඹරුණා. ඇඹරිලා එතනින්ම තල්ලු වේගෙන මෙහෙටම ඇවිල්ලා ඔතන තියෙන රතු පාට කතිරයක්. එතින් තමයි ගිනි ගත්තේ. කාර් ගලුවා අපි එක්ක විතරයි හිටියේ. දැන් මැරුණා. ඒ වෙච්ච අනතුර ඊයේ වනවාසලදී ඒ අතරේ මේ අපට මව්බිම පුවත්පතේ ඇතුල්පිටු වාර්තාවක දකින්න පුළුවන්කම තිනවා පහුගියදා වෙච්ච වර්ජන ක්‍රියාදාමය පිළිබඳව ජනතා මාස්ටර්ලා හිඟන රටක ස්ටේෂන් මාස්ටර්ලාගේ වර්ජනය කියලා තමයි නම් කරලා තියෙන්නේ. වෙච්ච පාඩුව ඒගොල්ලෝගෙන් අය කර ගන්නවා දුම්රිය සාමාන්‍ය අධිකාරී. මේ වගේ කතා නම් අපි ගොඩක් අහලා තියෙනවා. ජනතාව එක්ක ගැටෙන අපි තමයි ඒ දුක දන්නේ. දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කරනවා ජනතාවගෙන් මුදල් අය කර ගැනීමට නොහැකි වීමත් දුම්රිය දෙපාර්තමේන්තුව රජයට ලොකු පාඩුවක් වුණා. හැබැයි ජනතාවට නම් බෝනස් එකක් හම්බුණා වගේ තමයි ඒ දවස් ටිකේ තිබුණේ. ඒ ගැන ඇතුල්පිටු වාර්තාව මේ මව්බිම පුවත්පතින් උපුටා ගත්තේ. දුම්රිය ගැන එහෙම සටහනක් ගෙන එනකොට ජෙට් එකක් ගැන හරියට කතා කරනවානේ මේ දවස්වල පහුගිය දවස් ටිකේ ගොඩක් කතා බහට ලක් වෙච්ච කාරණාවක්. අද අරුණේ ඇතුල්පිටු වාර්තාවක සඳහන් වෙනවා මහින්ද තිරුපති ගිය ජෙට් එක කාගේද කියලා. මේ ගැන විවිධ කතා තියෙනවා මේ ජෙට් එක කාගේද කියලා. මේ කාගේ ජෙට් එකක්ද කියලා හොයලා බලනකොට නමක් හමු වෙනවා වෙලුපිල්ලේ කනනාදන් කියලා.
වේලුපිල්ලේ කියන නම ඇහිච්ච ගමන් නමේ කොටස ඇහිච්ච ගමන් වැල්වෙටිතුරෙන් බිහිවෙච්ච රට විනාශයට පත් කරපු ත්‍රස්ත නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන්ව අපට සිහියට නැගෙනවා. හැබැයි මේ වේලුපිල්ලේ මේ කනගනාදන් උපදින්නේ උතුරු වැල්වෙටිතුරේ නෙමෙයි. ඔහු උපදින්නේ බණ්ඩාරවලින්. අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවලින්. කන්න කියලා තමයි ඔහු බොහෝ දෙනා හඳුනන්නේ. ඔහු ප්‍රකට කුප්‍රකට ඇතැම් කාරණා සම්බන්ධ ව්‍යාපාරිකයෙක්. ඊට පස්සේ ගත්තහම ඔහු අවුරුදු 30කට ආසන්න කාලයක් උගන්ඩා රාජ්‍යයේ යම් යම් ව්‍යාපාර කටයුතු වල යෙදිච්ච අයෙක්. පහුගිය කාලවල අපේ යුද ජයග්‍රහණයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට යාමේදී අපපත් වූ අපහසුතාවලදී අපට අප්‍රිකානු රටවල සහාය ගන්න වෙනවා. ඒ සහාය ගන්නට වීමේදී විශේෂයෙන් කන්න වැනි අය මැදිහත් වෙලා සුවිශේෂ කාර්යභාරයක් සුවිශාල කාර්යභාරයක් කරනවා. එයට කෘතගුණ සැලකීමක් විදියට හෝ යම් ආකාරයකින් ඔහුට තානාපති සේවයට පවා එකතු වෙන්න අවස්ථාව සැලසුනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයත් එක්ක මේ ආකාරයෙන් ගොඩනැගෙන සම්බන්ධතාවය අවසාන වශයෙන් ආණ්ඩු පිරිහුණත් ආණ්ඩු බල නැති වුණත් සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වුණත් උගන්ඩාවේ එවක නායකයා නැවත පත් වෙනකොට නැවතත් මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙක් විදිහට ආරාධනා ලබනවා උගන්ඩා රාජ්‍යයට යන්න. කන්නසා මේ අතර තිබෙනවා බොහෝ ළඟ සම්බන්ධතා. මේ සියලු සම්බන්ධතා මැද අවසාන වශයෙන් ඔහු මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට තිරුපති යන්න මේ ගමනට සහාය වෙනවා. ඔහු දමිළ වැසියෙක්. ඔහු උගන්ඩාවේ හිටියට ඔහු හොඳ ව්‍යාපාරිකයෙක් වුණාට බොහෝ මුදල් තියෙන ඔහු තිරුපති දෙවියෝ පිළිබඳ අධි විශ්වාසයකින් ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි තිරුපති යන්න අගමැතිතුමාට උදව් කළේ කියලා කියනවා. කොහොම වුණත් මේ කනනාදන්ට කන්න කියලා අමතන්නේ සිංහල ප්‍රභූන් කියලා මේ සටහන අවසන් කරන්නේ මිස්සක සෙනවිරත්න. කන්න කියන්නේ ප්‍රේමවන්තයා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ප්‍රේමවන්තයාගෙන් ලැබුණු ප්‍රේමණීය අවස්ථාවක් අගමැතිතුමාට ජෙට් එකක් ලැබුණා තිරුපති යන්න. ඔක තමයි කතාව. අපි ඊට පස්සේ දකිනවා මේ අද මව්බිම පත්තරය ඇතුල් පිටු වාර්තාවක් තුල සුදු අලි කරතියන් ඇවිත් හති වැටිලා මගේ දෙයියෝ අපේ සල්ලි මකර කටට තව ඉතින් මෙහෙම මොකට කියලා තමයි හරි රිද්මයානුකූල සිරස්තලයක් අද මේ ජනහිතකාමී විසින් මව්බිම පුවත්පතේ සපයන්නේ. සුදු අලි කරතියන් ඇවිත් හති වැටිලා මය දෙයියෝ අපේ සල්ලි මකර කටට තව ඉතින් මෙහෙම මොකට කියලා තමයි අහන්නේ. කොහොම වුණත් මේ සුදු අලි බවට පත් වෙලා තියෙන ආයතන පිළිබඳව අද අරුණ පත්තරේ තියෙන මෙන්න මෙහෙම වාර්තාවක් පළ කළ දිගු කලක් පාඩු ලැබූ ආයතන පහක් ප්‍රතිව්‍යුහගත කරන්න යෝජනා. විදුලිය, ලංගම, ජලය, ගුවන්, තෙල් ඒ අතර කියලයි සඳහන් කරන්නේ. අප අද සතියක අරුණේ දකිනවා ඒ සම්බන්ධ වාර්තා මේ ආකාරයෙන් පළවී ඇති ආකාරයක්. මේවා විතරක් නෙමේ ඇමති දුර ඇමතිවරුන්ගෙන් පස්සින නිලධාරී තනතුරු බොහොමයක් මේ වසරේදී වෙනසකට බඳුන් වේවි කියලත් යම් යම් අදහස් පළ වෙමින් තිබෙනවා. ඒ අතරේ එම පත්තරේ බලද්දී තියෙනවා NGO ගැන හෙව්වොත් ආධාර නවත්වනවා, ව්‍යාපෘති නිලධාරීන් ගැන සොයන්න බෑ කියලා වාර්තාවක් පළ වෙලා තියෙනවා. ඊළඟට මුස්ලිම් මන්ත්‍රීවරු රිෂාඩ් හකීම් තනි කිරීමක් පිළිබඳ වාර්තාවක් තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාලි වත්වීම ගැන වසර 5ක සිට සමීක්ෂණයක් නෑ මීපැණිත් පිටු රටින් ගේන්න වෙලා කියලා වාර්තාවක් දකින්න පුළුවන්. හිටපු ඇමතිලා මුඩු ඉඩම් දී රජයේ සරු ඉඩම් අඩු මිලට ගැනීම පිළිබඳ වාර්තාත් අද අපට සතියක අරුණ පුවත්පතේ මෙන්න මුල් පිටුව තුල දකින්න ලැබෙන ආකාරය. අපි ඊළඟට මේ ඇත්ත පුවත්පතේ අපි හැමදාම ඉරිදා දවසේ උපුටා ගන්න පඳුරට නොවහාවාටම වෛද්‍ය ශාන්ති හෙට්ටිආරච්චිගේ කවි පෙළ බලමු රස විඳිමු. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ ප්‍රකාශයක් පුවත එය පාදක කරගෙන කවිය සම්පාදනය වෙන්නේ. රතන හිමි පාදනීය යාපා ජනාධිපතිට ලනු ගිල්ලුවා කියලා කියනවා. හරිබස්ස සඟවමින් රසබස නිතර බිනු සියවාසියට ළඟ ගැවසෙන පිරිසමනු දෙන පලියටම හැමදේනු සුදුසුය ගනු ගිල්ලොත් වැමෑරුම නම් අපහසුය ලනු. ජනාධිපතිතුමාට මේ පණිවිඩය දෙන්න එක එක්කෙනාගේ ලනු ගිලින්න යන්න එපා බොහොම පරිස්සමෙන් කියන කතා අහන්න ඕනේ කියලා. ලනු ගැන එහෙම ඇත්තපත්තරේ පඳුරට නොවහාවාටම ලියවෙනකොට
ලුණු ගැන කතාවක් තියෙනවා ඔබට කියන්නම ඕනේ. මොකද ලුණු පාවිච්චිය ලංකාවේ බොහොම වැඩි කියලායි අපේ කුස්සියේ බොහොම වැඩි කියලායි බොහෝ තැන්වල පළ වෙලා තියෙන්නේ කියවන්න දකින්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි වහාම අවධානය දෙන්න කියනවා. අලුත් උපන් දරුවෙකුට දෙන්නම හොඳ නෑ කියනවා ලුණු සහ සීනි දෙක. ලුණු පරිභෝජනය කරන්න ඕනේ කොහොමද? වැඩිපුර පරිභෝජනය කරොත් වෙන්නේ මොනවද? මේ ගැන සැකසුණු වටිනා පුවත් වාර්තාව අපි දැන් බලමු. සාමාන්‍යයෙන් වැඩිහිටි අයෙකුට දිනකට අවශ්‍ය වන්නේ ලුණු තේ හැන්දක් පමණයි. නමුත් අපේ රටේ බොහෝ පුද්ගලයන් දිනකට ලුණු තේ හැඳි 3-4ක්වත් අවම වශයෙන් ආහාරයට යොදා ගන්නවා. බත් එකටත් ලුණු දාන අපි ව්‍යංජන 2-3ටත් යහමින් ලුණු දානවා. මේ නිසා අද වන විට අපේ රටේ බාල තරුණ මහලු වයස් ભેදයක් නැතුව අංශභාගය අධිරුධිර පීඩනය සහ පිළිකාවන්ට ගොදුරු වන බවයි පෝෂණ වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසන්නේ. ලංකාවේ තියෙන යථාර්ථම තදබල සෞඛ්‍ය ප්‍රශ්නයක් තමයි අධිරුධිර පීඩනය. මම හිතන්නේ වැඩිහිටියන්ගෙන් ගත්තාම 50% විතර පුද්ගලයන් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. රුධිර පීඩනය නිසා අපිට හෘද රෝග හැදෙන්න පුළුවන්, අංශභාගීය රෝග හැදෙන්න පුළුවන්. ලෝකයේම තියෙන පරීක්ෂණ වලින් පෙන්වුම් කරලා තියෙනවා ඒකට ප්‍රධානම සාධකය තමයි අධික ලුණු භාවිතය කියලා. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ලුණු ප්‍රමාණය වගේ දෙගුණයකට ලුණු පාවිච්චි කරනවා. ඇත්තටම ලුණු රස නැතුව ආහාර ගන්න අමාරුයි. එසේ ලුණු නැතුව ආහාර පිළියෙල කරන්න පුළුවන්ද කියලා සූපවේදී මාධව වීරවර්ධන මහතාගෙන් අප විමසීමක් කළා. ඇත්තටම ලුණු අඩුවෙන් අපි කන්න ගියාම අපි බය වෙන්නේ නැහැ. අපේ තියෙනවා ලංකාවේ දේශීය කුළුබඩු, කොත්තමල්ලි, සූදුරු, තේර, රම්පකරපිටි මේ ද්‍රව්‍යවල රස උඩට එන ආකාරයට ආහාරය පෝෂ්‍ය ලෙස පිළියෙල කරගත්තාම ඇත්තටම ලුණු වල අඩුවක් දැනෙන්නේ නැහැ. රසවත් බව, ගුණවත් බව වැඩි කරන්න අපිට පුළුවන් මේ තක්කාලි, කාමරංකා, අමු අඹ වැනි දෑ මේකට පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් කියන්න ඕනේ මස්, එතකොට මාළු මේවා උයද්දි ඇත්තටම මේ වගේ ඇතුලේ තියෙන යම්කිසි ලුණු ගතිය ඇතුලේ ලුණු අවශ්‍ය නැහැ. ලුණු නැතුව ඊටාත්ම රසවත්ව අපේ අර තක්කාලි ටිකක් ඒ වගේ දෙයක් දාලා ඇඹරැල්ල ටිකක් දාලා මේ රසට අපිට මේක හදාගන්න පුළුවන්. එසේම ඊට සමගාමීව දිවයින පුරාම ලුණු වෙනුවට වෙනත් ආදේශක යොදාගෙන කෑම සකස් කිරීමේ තරගයක්ද පසුගියදා පැවැත්වුණා. එහි තේමාව ඌයේ රස වැඩියෙන් ලුණු අඩුවෙන් යනුවෙනුයි. මෙම තරගය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එකතු වෙලා. කෙසේ නමුත් අධික රස අධික රෝගවලට මුල බව මේ අලුත් අවුරුද්දේ මතක තියාගන්න කියලා සියත අප ඔබෙන් ඉල්ලා සිටිනවා. ලුණු අඩුවෙන් ගත්තොත් භයානක බෝ නොවන රෝගවලින් ඔබේ ජීවිතය ගලවා ගන්න පුළුවන් කියලා මතක තබා ගන්න. වැඩිපුර ලුණු කනවා නම් පරිස්සමෙන්. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට මේ අපි ඇතුල් පිටු වාර්තා තුල මව්බිම පුවත්පතේ දකින විශේෂ සටහනක් තියෙනවා මේ ලුණු ගැන කතා කරනකොටත් මේ අපේ රටේ පිහිටීම ඉතාම වැදගත් වෙනවානේ. රට වටේම මහ මුහුද ඊළඟට ලේවායන් සුවිශේෂී වකීපයක්ම අපිට තියෙනවා. එහෙම වෙනත් ඇතැම් අය අහනවා මේ ලුණු පැකට් එකක් ගණන් යන්නේ කොහොමද අපේ වගේ රටවල කියලා. හොඳට හිරු එළිය වැටෙන ඝර්ම කලාපේ රටක් වෙච්ච මහ මුහුදෙන් බට වෙච්ච මේ දූපතේ අපිටත් ලුණු කන්න වෙන්නෙත් වැඩි ගණන් වලට කියලා. ඒ අතරේ මේ සුන්දර දූපතට ආපු සාරා පිළිබඳව අද තියෙනවා වෙනමම සටහනක් සමන් ප්‍රියංකර නම් මුනිගේ ලෝ වටා සැරි සරා මෙහිත් ආවද සාරා කියලා තමයි අහන්නේ. ඇය දින 2ක පමණ කාලයක් අපේ රටේ රැඳී සිටියා. උණුසුම් පිළිගැනීමට ලක් වුණා. අපේ රටේ තේක එහෙම හරි රසයි කියලා තමයි සාරා ලංකාවෙන් පිටත් වෙලා ඉන්දියාවට ගියේ. කොහොම වෙතත් මෙවැනි පැමිණීම් ඉතාම වැදගත් වෙන්නේ ලෝකයට අපේ රට ගැන බොහෝ කතා එහෙම නැත්නම් බොහෝ අවස්ථා අරගෙන යන්නට අපි ගැන බොහෝ දේ අරගෙන යන්නට ඈවැන්නන්ට පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා සාරා වැනි අයට අපි දෙන්න පුළුවන් ඉහළම පිළිගැනීම ඉහළම සත්කාරය ලබා දෙන තරමට අපි ඉතිහාසයේ ඉඳන් එහෙම ප්‍රකටයි. කෙසේ වෙතත් ඒ තරවටම අපිට ලෝකයේ ආකර්ෂණය දිනා ගන්නටත් පුළුවන්කම ලැබෙනවා. මේ අතරේ තවත් විශේෂ වාර්තාවක් දකින්න ලැබුණා.
අපි මේ පියපුතු සුසංයෝග ගැන කතා කරනකොට කලා ලෝකයේ තමයි බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ. ආමතුකුණ දේශපාලනයේ තියෙනවා බොහෝ වෙලාවට. ඉතින් කොහොම වුණත් මේ පියපුතු සුසංයෝග දේශපාලනයේ කලාව තුල අපට මතක් වෙනකොට ලංකා ඉතිහාසයේ අලුත් වාර්තාවකින් යුද හමුදාව සරසපු තාත්තිකුයි පුතකුයි ගැනයි සටහනක් ඇතුල්පිටු වාර්තාවක් තුල තියෙනවා. යුද හමුදාවේ සමාජිකයෙකු වී දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් විසර ගිය මුල්ම දවසේ එවකට යුද සෙන්පතියෙකු වූ තම පියාගෙන් නිල අසිපත ලබාගත් පුතෙකු කාලාන්තරයක් කළ කැපකිරීම් වලින් පස්සේ යුද හමුදාවේ ඉහළම නිලයට පත් වී විශ්‍රාම ලැබ සිටින ඒ තාත්තා අතින්ම ඔහු යුද හමුදාපතිව සිටින අවධියේ පරිහරණය කළ රිදී අසිපත ලබාගත්තු සුවිශේෂ අවස්ථාවයි අපි මේ දකින්නේ. මෙම සිදුවීම් දෙක අතර කාලය දැන් වසර 35ක් පමණ ඉක්ම ගොස් තිබෙන බවත් එහි සඳහන් වෙනවා. ඒ මේ කතාවට පාදක වෙන්නේ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ සහ මේජර් ජෙනරාල් සංජය වනසිංහ බව සිහිපත් කරන්නටම ඕනේ. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ පිළිබඳව බොහෝ කතා තිබෙනවා. ආරක්ෂක අංශයේ අය තුල පමණක් නෙවෙයි රටේ බොහෝ දෙනා වැඩිහිටි පරම්පරාව හැමිල්ටන් වනසිංහ මහතා පිළිබඳව බොහෝ සෙයින් දන්නවා. අපි ඊළඟට අවධානය යොමු කරනවා තවත් මව්බිම පත්තරයේ ඇතුල්පිටු වාර්තාවක් වෙත. අපි අර මුලින් UNP ගැන සඳහන් කරද්දී මේ අවුරුද්ද උත්සව පැතුම් එක්ක ඇවිල්ලා අලි අයාලි නැගිට්ටෝනෝ කියලා සභාපතිතුමා කියනවානේ. UNP ගමනක අවසානයේ ගැන වසර 40කට පෙර විජේවීර කිව් අනාවැකිය තමයි මේ අද පාදක වෙන්නේ. රෝහණ විජේවීර ලියු ලිපිවලින් පළමු ලිපියට අගමැතිකම නොදෙන නිසා බණ්ඩාරනායක යන්න ගියා. එජාප ගමනක අවසානයේ සිදුවන්නේත් අභ්‍යන්තර අරගල පුපුරලා කිව්වත් වගේම එක්සත් ජාතික පක්ෂය හැදුවේ එක්සත් ධනපති පන්තියේ සංවිධානවලින් JR කපටිකමින් සේනානායකලා පන්නලා පෞල් බලය තහවුරු කරගත්තා. ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් දෙමින් රනිල් උඩට ගෙනාවා කියලයි සඳහන් වෙන්නේ. ඔහු දැකපු UNPA අනාගතය පිළිබඳ විජේවීරගේ සටහන එලෙස. ඒ වගේම තමයි මේ අපට දේශපාලන ඉතිහාසයේ ගත්තු වැදගත් තීන්දුව తీරන නායකත්වයන් විසින් රජයන් විසින් ගත්තු වැදගත් තීන්දුව తీරන අතරේ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය කිසිසේත් අමතක කරන්නට බෑ. පස්සේ කාලවල විවිධ වෙනස් වීම් වලට ලක් වෙනවා. මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ගැන විශේෂයෙන්ම කියවෙන කතාවක් අපි බන්දුලගොඩ වර්තන අමාත්‍යවරයාගෙන් ඇසුවා. ප්‍රවෘත්ති වාර්තාව තුල ඊයේ දවසේ සටහන් ප්‍රවෘත්ති විකාශය තුල පළ වෙලා තිබුණා. අපි ඒ කතාව අහමු. ලංකාවේ තිබෙන දැවැන්තම ශිෂ්‍යත්ව අරමුදල තමයි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල. ඒ අනුව වසරකට අලුතෙන් 15000කට මාසකට රුපියල් 5000 බැගින් මේ ශිෂ්‍යත්ව ලබා දෙනවා ශිෂ්‍යයන්ට. 2020-21 කියන වර්ෂ දෙක තුලදී සෑම වර්ෂයකදීම බිලියන 1කට වඩා වැඩි අතිරික්තයක් උපයන්න අපිට පුළුවන්කම ලැබුණා. එතකොට මේ අතිරික්තයක් ඉපීමෙන් පස්සේ අතිරික්තය වඩා දූරදර්ශී ලෙස ඵලදායී ලෙස ආයෝජනය කිරීමේ අදහසින් අපේ මගේ යෝජනාවකට අනුව බාරකාර අරමුදලේ සම්මතයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරගෙන තියෙන අක්කර 123ක ඉඩමක් මහපොළ සංවර්ධන අරමුදලේ මුදල් මිලියන 340ක් දීලා අත්පත් කරගත්ත බව මම සතුටින් සඳහන් කරන්නට කැමති වෙනවා. මට මේ වගකීම තවදුරටත් මේ ආකාරයෙන් දැරීම සාධාරණ නැහැ. ඒ නිසා මම මේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ පනත සම්මත වීමෙන් පසු මම මේ මහා වගකීමෙන් නිදහස් වෙනවා. ඇමතිතුමා වගකීමෙන් නිදහස් වුණාට මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් උසස් අධ්‍යාපන සිහිනය මල්පල ගන්වා ගැනීම වෙනුවෙන් මේ පවුල්වල අහිංසක අම්මා තාත්තා වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය තවදුරටත් පැවතිය යුතු බව බොහෝ දෙනාගේ අදහස. ඒ සඳහා ආරම්භයේ ඉඳලා කටයුතු කරපු ඇතුළත් මුදලි මැතිතුමන්ලා ඇතුළු බොහෝ දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් තමයි අදටත් බොහෝ දෙනා ඒ පිළිබඳව බොහොම සතුටු සිතින් කතා කරන්නේ. ඒ අතරේ නව වසර උදා වුණු උණුසුමේ අපි තවම හිටියට කොවිඩ් උණුසුමත් පහව ගිහින් නැහැ. ඒ නිසා අලුතින් පැන වූ මාර්ගෝපදේශ මාලාවන් ඒවා ක්‍රියාත්මක වන ආකාරයන් වඩාත් අදාළ වෙන්නේ මොන අංශ මොන ස්ථාන සඳහාද කියන එක පිළිබඳවත් අපි යම් අවබෝධයක් ගමු. කොවිඩ් පිළිබඳ නවතම තත්ත්වය ගැන මේ වාර්තාවේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණා.
එය අද සිට එළමෙන 31 වනදා දක්වා බලාත්මකයි. ඒ අනුව පහ ශ්‍රේණිය හා ඉන් ඉහළ පන්තිවල 50%ක ධාරිතාවයකින් උපකාරක පන්ති පවත්වාගෙන යා හැකේ. මංගල උත්සව ශාලාවේ ධාරිතාවෙන් 50%ක උපරිමයකට යටත්ව පැවැත්විය යුතුයි. පෞද්ගලික නිවාසවල එක් රැස්වීමේදී පුද්ගලින් 10 දෙනෙකුට ඒකරාශී වීම සීමා විය යුතුයි. අවමංගල්‍ය කටයුතු පැය 24ක් තුළ අවසන් කළ යුතු අතර සහභාගී විය හැක්කේ උපරිම පුද්ගලින් 30 දෙනෙකුටයි. අවන්හල් 50%ක ධාරිතාවයකින් පවත්වාගෙන යා හැකි අතර එලිමහන් ආහාරපාන සපයන ස්ථානවල පුද්ගලින් 150 දෙනෙකුට රැඳී සිටීමට අවසර හිමිවනවා. මේ අතර මෙරටින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 48 දෙනෙකු තහවුරු වුණා. ඒ ඊයේ දින හඳුනාගත් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනාද සමගයි. මොවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විටත් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අපි එතනින් එහාට තවත් මේ කෝවිඩ් තත්ත්වය පිළිබඳ විවිධ කාරණා අහනවා දකිනවා. ඒ කාරණා ඔබ දන්නවා බොහෝ දේවල් සහ ඔබට ප්‍රවෘත්ති තුලින් අපගෙන වෙත් තිබෙන නිසා කාලය යොදවමු තවත් වැදගත් වෙන සටහනක් වෙත. කෙසේ වෙතත් ඔමික්‍රෝන් ආසාදිතයොත් 50ට ආසන්න වෙනවා කියලා කියන්නේ තාම වැදගත්. ඒ වගේම මාර්ගෝපදේශ පිළිබඳව යලි ඔබට ඉදිරිපත් කළෙත් එය මතකයේ තබා ගැනීම අතිශය වැදගත් වෙන නිසා. අවසන් සටහන මව්බිම ඇතුල් පිටුවෙන් 4 වෙනි පිටුවෙන් ආණ්ඩුව මෙච්චර පිරිහෙන්නේ ග්‍රහ අපලයක් වැදිලාද? ජ්‍යොතිෂවේදීන්ගෙන් අහමු කියලා කීප දෙනෙක්ගෙන් ඒ පිළිබඳව විමසීම් කරනවා ජ්‍යොතිර්වේදීන්. ගුරු සෙනසුරු ඉදිරියේ දැවැන්ත පෙරලියක් වෙනවා සාමවිනිසුරු දේශබන්දු එස්.ජේ. සමරකෝන්. දිවුරුම් දුන් නැකතට අඟහරුගෙන් පීඩා වුණා ජ්‍යොතිෂවේදී සරච්චන්ද්‍ර බෝතලාගේ. රටේ පූජනීය වස්තුන්ට ගරු කළ යුතුයි ජ්‍යොතිර්වේදී සංජීව කුළුපන බණ්ඩාර. බල තණ්හාවෙන් මිදී ධාර්මික වීමට කාලයයි. ජ්‍යොතිර්වේදිනී කල්යාණි හේරත් මැණිකේ. බල තණ්හාවෙන් මිදී ධාර්මික වීමට කාලයයි. මොන ආගම දහම ඇදහුවත් ඒක හොඳ කතාවක් කියලා අපි හිතනවා. එහෙනම් අපි හමු වෙමු හෙට උදේ යලි. එතෙක් ඔබට සුවදායි සුබ දවසක්ම වේවා.